සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ECW channel එකේ බලන සියලු දෙනාටම. අද මම ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ lift එකක ක්‍රියාකාරීත්වය කොහොමද කියලා. ඒ කියන්නේ විදුලි සෝපානයක් වැඩ කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් විදුලි සෝපානයක ඕගොල්ලෝ ගිහිල්ලා ඇති. සමහර විට ගිහිල්ලා නැති කට්ටියත් ඉන්න පුළුවන්. ඒ වුණාට සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් මේ විදුලි සෝපානයක ගමන් කරන විදිය දන්නවා. ඒ වුණාට මේ විදුලි සෝපානයක ඇත්තටම අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය මොන වගේද? මේක මොන විදිහටද වැඩ කරන්නේ කියන එක ඇත්තටම ඕගොල්ලන්ට පේන්නේ නැහැ විදුලි සෝපානයක යන කෙනෙකුට. ඉතින් මේ සාමාන්‍යයෙන් ඕගොල්ලෝ විදුලි සෝපානයක ගමන් කරනකොට ඔයගොල්ලන්ට පේනවා මේ වගේ ලිෆ්ට් එක ඉස්සරහා තියෙනවා මේ වගේ බටන් දෙකක්. එතකොට මේ බටන් දෙක තියෙන්නේ උඩට ඊතලයකුයි යටට ඊතලයකුයි තමයි මේකේ තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට දැන් ගමන් කරන්න ඕන ෆ්ලෝ එක අනුව ඔයගොල්ලන්ට ගමන් කරන්න ඕනේ මේ ගොඩනැගිල්ලේ උඩ තට්ටුවකටද නැත්නම් පහළ තට්ටුවකටද කියන එක තමයි මෙතනින් තෝරන්න ඕන. ඉතින් ඔයගොල්ලන්ට මේ බටන් දෙකෙන් දැන් ඔයගොල්ලන්ට උඩට යන්න අවශ්‍ය නම් උඩ ඊතලයක් උඩ බටන් එක සිලෙක්ට් කරන්න පුළුවන්. පල්ලෙහාට යනවා නම් මේ ආකාරයට පල්ලෙහා බටන් එක සිලෙක්ට් කරන්න පුළුවන්. එතකොට මේ වගේ සිලෙක්ට් කරාට පස්සේ මේ වගේ ලයිට් එකක් වගේ පත් වෙනවා. අපි මේක සිලෙක්ට් කරා කියලා පෙන්නන්න. එතකොට මේ විදුලි සෝපානේ කොහේ තිබුණත් මේ දැන් ඕගොල්ලෝ මෙතන සේව් කරලා තියෙන නිසා අනිවාර්යයෙන්ම දැන් මේ ලිෆ්ට් එක පල්ලෙහාට යන අවස්ථාවේදී මෙතනට ඇවිල්ලා මේ ආකාරයට දොර විවෘත වෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට තියෙන්නේ මේ ලිෆ්ට් එක ඇතුළට ගියාට පස්සේ මේ වගේ බටන් ටිකක් පෙන්නනවා. එතකොට මේ බටන් වලින් සඳහන් වෙන්නේ මේ ගොඩනැගිල්ලේ තියෙන තට්ටු ප්‍රමාණය තමයි. මේ අංක 1 ඉඳලා මේ වගේ සඳහන් වෙනවා මේ නම්බර වලින්. එතකොට මේකේ ගොඩනැගිල්ලේ තියෙන තට්ටු ගාන තමයි මේ සඳහන් වෙන්නේ. දැන් ඕගොල්ලන්ට පහළට දැන් යන්න අවශ්‍ය නම් පහළ තට්ටුවක් මෙතන සිලෙක්ට් කරන්න පුළුවන්. ඉහළට යන්න අවශ්‍ය නම් මේ ඕගොල්ලන්ට යන්න අවශ්‍ය මේ ඒ ෆ්ලෝ එක මෙහෙම සිලෙක්ට් කරාට පස්සේ මේක ඒ ෆ්ලෝ එකට ගිහිල්ලා දොර විවෘත වෙනවා. එච්චරයි සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට ඉතින් මේ ලිෆ්ට් එක ගමන් කරද්දී සාමාන්‍යයෙන් සරල වශයෙන් කරන්න තියෙන ඔච්චරයි. ඒ වුණාට ඔයගොල්ලෝ මොහොතකටවත් හිතන්න නැතුව ඇති සාමාන්‍යයෙන් මේ ලිෆ්ට් එකක් කොහොමද වැඩ කරන්නේ කියලා. එතකොට දැන් සාමාන්‍යයෙන් කෙනෙකුට හිතන්න පුළුවන් මේක මෝටරයකින් උඩට පල්ලෙහාට උස්සනවා ඇති කියලා. නමුත් ඇත්තටම මේක සාමාන්‍යයෙන් මෝටරයකින්ම වෙන කාර්යයක් නෙමෙයි. දැන් සාමාන්‍යයෙන් ලිෆ්ට් එකක බේසික් එක බැලුවොත් එහෙම මේ ලිෆ්ට් එකක් නිර්මාණය කරලා තියෙන්නේ මෙන්න මේ ආකාරයට. දැන් මේ වීඩියෝ එක දිහා බලන්න. දැන් මේ වීඩියෝ එකේ මේ අර වීදුරු වගේ කොටස් ටිකක් පෙන්වලා තියෙන්නේ මේ බිල්ඩින් එකේ තියෙන තට්ටු ප්‍රමාණය තමයි පෙන්වලා තියෙන්නේ. එක එක ෆ්ලෝ තමයි පෙන්වලා තියෙන්නේ. එතකොට දැන් මේ වගේ දැන් ලිෆ්ට් එකේ දැන් ඔයගලන්ට පේනවා දැන් මේ අර ගමන් කරන කොටස මෙන්න මේ කොටසයි ඊට එහා පැත්තේ තියෙනවා වෙන ගමන් කරන කොටසට සාපේක්ෂව ඒ දැන් අපි ගමන් කරන ඇතුලේ කුටිය තියෙන ඒ කුටියටම සාපේක්ෂ බරකින් මේක යහ පැත්තේ මේ වගේ යකඩ පුෂ්ඨයක් තියෙනවා. මේ යකඩ පුෂ්ඨයේ බරයි මේ ලිෆ්ට් එකේ තියෙන බරයි සාපේක්ෂව සමාන අගයක් ගන්නවා. එතකොට මේකෙන් කරන්නේ ඇත්තටම මේ ලිෆ්ට් එක උඩට පල්ලෙහාට ගමන් කරනකොට මේ තියෙන කොන්ක්‍රීට් පුෂ්ඨයේ බරත් එක්ක දැන් ලිෆ්ට් එක අපි දැන් උඩට ගමන් කරනවා නම් මේ කොන්ක්‍රීට් පුෂ්ඨය පල්ලෙහාට ගමන් කරනවා. එතකොට කොන්ක්‍රීට් පුෂ්ඨයේ බරට මේක පල්ලෙහාට ගමන් කරන නිසා ලිෆ්ට් එක උඩට එනවා. එතකොට මෝටරයෙන් දැන් මේකෙන් මෝටරයට ඇත්තටම ලොකු බරක් මේකෙදි වැටෙන්නේ නැහැ මේ ලිෆ්ට් එකේදී. එතකොට ලිෆ්ට් එකේ බර දරා සිටින්නේ අර යකඩ පුෂ්ඨ කොටසේ තමයි. එතකොට මේ යකඩ පුෂ්ඨ සාමාන්‍යයෙන් මේකේ තියෙන්නේ ඇත්තටම යකඩ පුෂ්ඨයක් වුණාට මැද තියෙන්නේ හැම එකේම කොන්ක්‍රීට්. මේකේ කොන්ක්‍රීට් ප්ලේට් සාමාන්‍යයෙන් කිලෝ 50ක 100ක වගේ ප්ලේට් දාලා තියෙනවා. ඒ වගේ ප්ලේට් එකතු කරලා තමයි මේ ලිෆ්ට් එකේ බරට සාපේක්ෂව මේක ප්ලේට් තියලා මේක හදලා තියෙන්නේ. එතකොට මේ ලිෆ්ට් එකේ මේ දැන් මෝටරේට එන බර අඩු කරන්න තමයි මේක යොදලා තියෙන්නේ. එතකොට මෝටරෙන් ඇත්තටම කරන්න ඕනේ දැන් ගමන් කරන දිශාවකට මෝටරේ පොඩි තල්ලුවක් දෙන්න විතරයි ඕනේ. දැන් උඩට ගමන් කරනවා නම් මේ මෝටරේ අර බර කොටස
පහලට ගමන් කරන්න චලනය කරන එක තමයි මෝටරෙන් කෙරෙන්නේ. ඊට පස්සේ ආයි ලිෆ්ට් එක පල්ලෙහාට ගමන් කරනවා නම් අර බර කොටස ඉහළට ගමන් කරන්න අනිත් පැත්තට මෝටරේ භ්‍රමණය වෙනවා. එතකොට මේ මෝටරෙන් කරන්නේ ඇත්තටම මේ දෙපැත්තට දිශාව අනුව මේක උඩට පල්ලෙහාට කරකවන එක විතරයි. දැන් සාමාන්‍ය ලිෆ්ට් එකේ මුළු බරම අරගෙන මේ මෝටරේ කරකවනවා නෙමෙයි. එහෙම කරන්න ගියොත් මේකට විශාල මෝටරයක් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න වෙනවා. දැන් සාමාන්‍යයෙන් මේකේ දැන් සාමාන්‍ය ලිෆ්ට් එකක අපි හිතමු සාමාන්‍ය මගින් 16කට වගේ ගමන් කරන්න පුළුවන් ලිෆ්ට් එකක් ගත්තොත් එහෙම ඒ වගේ ලිෆ්ට් එකකට සාමාන්‍ය කිලෝවොට් 50ක 60ක වගේ සාමාන්‍ය මෝටරයක් තිබුණා නම් හොඳටම ප්‍රමාණවත්. එච්චර කුඩා මෝටරයක් මේකට පාවිච්චි කරන්න පුළුවන් වෙලා තියෙන්නේ අර වගේ ක්‍රමයක් පාවිච්චි කරලා තියෙන නිසා තමයි මේ ඒ වගේ සාමාන්‍යයෙන් ධාරිතාව අඩු මෝටරයකින් මේක චලනය කරගන්න මේ ලිෆ්ට් එක ගමන් කරන්න හැකියාව ලැබිලා තියෙන්නේ මේ ක්‍රමය නිසා තමයි. ඉතින් ඇත්තටම මේ ලිෆ්ට් වර්ග ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ගොඩාක් ලිෆ්ට් වර්ග තියෙනවා. සාමාන්‍යයෙන් බඩු අදින ලිෆ්ට් වෙනම තියෙනවා. සාමාන්‍ය මගින් ගමන් කරන ලිෆ්ට් වෙනම හදලා තියෙනවා. ඉතින් මේ වගේ ක්‍රියාකාරීත්වය බැලුවොත් හැම එකේම සමාන ආකාරයට මේ ආකාරයට තමයි වැඩ කරන්නේ. වෙනසකට තියෙන්නේ මේ ලිෆ්ට් වල වර්ග දෙකකට තියෙන්නේ සමහර ලිෆ්ට් තියෙනවා බෙල්ට් වලින් තමයි වැඩ කරන්නේ. එතකොට අනිත් ලිෆ්ට් තියෙනවා ඒවා වානේ කේබල් වලින් තමයි දුවන්නේ. ඉතින් මේ ආකාරයට ලිෆ්ට් වර්ග දෙකක් තියෙනවා. ඒ දෙකේම සාමාන්‍යයෙන් ක්‍රියාකාරීත්වය සමානයි ගත්තොත් එහෙම. අර වෙනසකට තියෙන්නේ බෙල්ට් පාවිච්චි කරලා තියෙනවා එකක අනිත් එකේ කේබල් පාවිච්චි කරලා තියෙනවා. ඒ වුණාට සමහර එක්කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කේබල් තරම් මේ බෙල්ට් කියන ඒවා ශක්තිමත්ද කියන එක සමහර අයට හිතෙන්න පුළුවන්. නමුත් ඇත්තටම ගත්තොත් එහෙම දැන් මේක බෙල්ට් ගත්තට දැන් මේක බෙල්ට් එක බැලු බැලමට පිටතින් රබර් වගේ පෙනුනට මේ බෙල්ට් එක ඇතුලේ ඇත්තටම තියෙන්නේ වානේ කම්බි. ඊට මේ බෙල්ට් එක එකක් ඇතුලේ මෙන්න මේ වගේ ආකාරයට කම්බි ගොඩාරියක් තියෙනවා පිටලා. ඇත්තටම ගත්තොත් එහෙම මේ සාමාන්‍යයෙන් මේ කේබල් වලින් දුවන ලිෆ්ට් එකකට වැඩිය මේ බෙල්ට් වලින් දුවන ලිෆ්ට් එකක ආරක්ෂාව අතින් වැඩි. මොකද දන්නවද දැන් සාමාන්‍යයෙන් කේබල් වලින් දුවන ලිෆ්ට් එකක සමහර විට කේබලයක් ඩැමේජ් වුණොත් එහෙම අපිට ඒක කන්ට්‍රෝල් පැනල් එකෙන් පෙන්눔 කරන්නේ නැහැ. ඒක ඉතින් අපි පරීක්ෂා කරලම බලන්න ඕනේ. ඒ වුණාට මේ බෙල්ට් වලින් දුවන ලිෆ්ට් වල තියෙන හොඳක් තමයි මේ බෙල්ට් එක ඇතුලේ තියෙන මේ කම්බි එකක් හරි ඩැමේජ් වුණොත් එකක් හරි කැඩුනොත් කන්ට්‍රෝල් පැනල් එකට සිග්නල් එකක් දීලා මේ ලිෆ්ට් එක එවලෙම ශනිකව මේක නවත්තනවා. අන්න ඒක තමයි මේ බෙල්ට් තියෙන ලිෆ්ට් වල තියෙන ආරක්ෂාව. ඒ මොකද මේ බෙල්ට් එක ඇතුලේ තියෙන කම්බි හැම එකකටම වෝල්ටේජ් එකක් දීලා සිග්නල් එකක් අරන් තිනවා මේ කන්ට්‍රෝල් පැනල් එකට. එතකොට මේ වෝල්ටේජ් එක බැරි වෙලා හරි දැන් කම්බියක් හරි ඩැමේජ් වුණොත් මේ කේබලේ හරහා සිග්නල් එක යන එක එකපාරටම කට් වෙනවා. එතකොට කන්ට්‍රෝල් පැනල් එකට සිග්නල් එකක් එනවා එක කේබලේ එක සිග්නල් එක එන්නේ නැති නිසා කේබලේ ඩැමේජ් කියලා කන්ට්‍රෝල් පැනල් එකෙන් තීරණය කරනවා. ඊට පස්සේ ලිෆ්ට් එක ඔටෝමැටිකල්ම ඕෆ් කරනවා. දැන් ඕගොල්ලෝ හිතනවා ඇති ඒ වුණාට කේබල් වලින් දුවන ලිෆ්ට් වල ඒකට ආරක්ෂාවක් නැද්ද කියලා. ඇත්තට මෙහෙම නෑ. ඒවත් ආරක්ෂාවක් තියෙනවා. මේවත් සේෆ්ටි කේබලයක් වෙනම තියෙනවා ලිෆ්ට් එක ගමන් කරද්දී. එතකොට මේ සේෆ්ටි කේබලේ මේ තියෙන්නේ මෙන්න මේ ආකාරයට සේෆ්ටි කේබලයක් තියෙනවා. මේ කේබලේ ලිෆ්ට් එක ගමන් කරනකොට මේ කේබලෙත් මේක රින් එක වගේ උඩටයි පල්ලෙහාටයි දෙපැත්තටම මේක ගමන් කරනවා. එතකොට මේ කේබලෙන් ඇත්තටම සිද්ධ වෙන්නේ මෙන්න මෙතන ඔයගලන්ට පේනවා ඇති මේ තියෙන්නේ ස්විච් එක සේෆ්ටි ස්විච් එකක් මේක. එතකොට මේ ලිෆ්ට් එකේ දැන් මේක ලිෆ්ට් එක මේ සේෆ්ටි කේබලේ ගමන් කරද්දී ඔයගලන්ට පේනවා ඇති අර ලිවර් එකක් එහෙට මෙහෙට වෙනවා. එතකොට මේ ලිවර් එකෙන් බලන්නේ මේ ලිෆ්ට් එක ගමන් කරද්දී ඇතිවෙන ඝර්ෂණය. එතකොට ලොකු ඝර්ෂණයක් එකපාරටම ආවොත් සමහර විට කේබල් එකක් කැඩිලා හරි ලිෆ්ට් එක හිර වෙලා හරි මොකක් හරි වෙලා එකපාරට ශනිකව ඝර්ෂණයක් ආවොත් එහෙම මේ කේබලේ අර ලිවර් එකේ වැදිලා මේ මෙතන තියෙන්නේ කන්ට්‍රෝල් ස්විච් එකක්. මේ ස්විච් එකේ පුෂ් බටන් එකට තමයි මේක සෙට් කරලා තියෙන්නේ. එතකොට මේ පුෂ් බටන් එක එබිලා
කොන්ට්‍රෝල් පැනල් එකට සිග්නල් එකක් යනවා. සිග්නල් එක දී ගමන් කොන්ට්‍රෝල් පැනල් එකෙන් මේ ලිෆ්ට් එක එකපාරටම නවත්තනවා. ඊට අමතරව දැන් ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන් ලිෆ්ට් එකේ ගමන් කරද්දී එකපාරටම අපි හිතමු විදුලිය විසන්ධි වුණා කියලා. ඕගොල්ලෝ හිතයි ලිෆ්ට් එක එතනම එකපාරටම නතර වෙලා හිර වෙලා තියෙයි කියලා. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඇත්තටම මේ විදුලිය විසන්ධි වීමකදී මුහුණ දෙන්න මේකේ ආරක්ෂක ක්‍රමයක් පාවිච්චි කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේකේ වෙනම තියෙනවා ලිෆ්ට් මැෂින් රූම් එක ඇතුලේ මේ කන්ට්‍රෝල් පැනල් එකට එහා පැත්තෙන් මේ තියෙන මේ පැනල් එක මේක තමයි බැටරි බෑන්ක් එකක් මේකේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම. එතකොට මේකේ තියෙන්නේ බැටරි charge කරලා තමයි තියෙන්නේ. එතකොට ඒ වගේ අවස්ථාවකදී විදුලිය විසන්ධි වුණොත් එතකොට එකපාරට කන්ට්‍රෝල් පැනල් ඔක්කොම ඕෆ් කරන්නේ නැහැ. මේ බැටරි බෑන්ක් එකෙන් ඒක සනිකව ඔන් කරනවා. පැනල් එකට කරන්ට් එක දෙනවා. දීලා ඉවරලා කරන වැඩේ එතන තියෙන ළඟම ෆ්ලෝ එකකට මේ ලිෆ්ට් එක ගමන් කරනවා. මොකද මේක දිගටම දුවන්න තරම් ලොකු charge එකක් මේ බැටරි බෑන්ක් එකේ නැහැ. සාමාන්‍යයෙන් ෆ්ලෝ එකකින් ෆ්ලෝ එකකට ගමන් කරවන්න සාමාන්‍යයෙන් විනාඩි ගානක පොඩි බෑකප් එකක් තමයි මේ බැටරි බෑන්ක් එකේ තියෙන්නේ. ඒක නිසා ඒ වෙලාවට කරන්නේ සනිකවම ළඟම තියෙන ෆ්ලෝ එක ගාවට ගිහිල්ලා මේ ලිෆ්ට් එක ඔටෝමැටිකල් නතර වෙලා දොරවල් දෙක ඇරිලා තියෙනවා වැහෙන්නේ නැහැ. ඒ කියන්නේ කවුරු හරි ඒ වෙලාවේ ගමන් කරගෙන හිටියනම් එයා හිර වෙලා හිටියනම් එතකොට ලිෆ්ට් එක ළඟම තියෙන ෆ්ලෝ එකකට ගිහිල්ලා දොරවල් දෙක ඇරෙනවා. ඊට පස්සේ ඒ ඇරිලා ලිෆ්ට් එක ඔටෝමැටිකල් ඕෆ් වෙලා යනවා. ආයි කරන්ට් එක ආවොත් තමයි ලිෆ්ට් එක ආයි වැඩ කරන්නේ. ඒ වගේ නොයෙක් ආරක්ෂක ක්‍රම පාවිච්චි කරලා තියෙනවා මේ ලිෆ්ට් එකකට. බැරි වෙලා හරි ඔයගලන්ට හිතෙන්න පුළුවන් ලිෆ්ට් එකේ ප්‍රෝග්‍රෑම් අවුල් වෙලා හරි මොනියම් හෝ කන්ට්‍රෝල් පැනල් එකේ මොන හරි ප්‍රශ්නයක් නිසා හෝ ලිෆ්ට් එක ගමන් කරද්දී අපි හිතමු ෆ්ලෝ එක අතරමැද වගේ ලිෆ්ට් එකක් නතර වුණොත් එතකොට එතනදී දොරක් නැහැ. එතකොට දොරක් නැති තැනකදී ලිෆ්ට් එකක් එකපාරටම නතර වුණොත් දැන් අපිට එන්න විදියක් නැහැ. ලිෆ්ට් එක හිර වෙලා දොරවල් විවෘත වෙන්නේ නැහැ ඔටෝමැටිකල්. ලිෆ්ට් එක වැඩ කරන්නේ නැහැ. එහෙම අවස්ථාවක් බැරි වෙලා හරි ආවොත් මේකේ ආරක්ෂක ක්‍රම කීපයක් තියෙනවා මේ කරන්න. මුලින්ම කරන්නේ සාමාන්‍යයෙන් දැන් ඒ වගේ ලිෆ්ට් එකක් හිර වෙලා තියෙන අවස්ථාවකදී උඩ කන්ට්‍රෝල් පැනල් එකෙන් මේක ආයි සෙටින්ස් මේ රීසෙට් කරලා මේ තියෙන්නේ කන්ට්‍රෝල් පැනල් එක මේකෙන් පුළුවන් ආයි සෙටින්ස් රීසෙට් කරලා ආයි යථා තත්ත්වයටපත් කරන්න. එතකොට ඔටෝමැටිකල් ආයි ලිෆ්ට් එක ෆ්ලෝ එකකට ඇවිල්ලා නතර වෙනවා. එහෙම නැත්නම් කැමති ෆ්ලෝ එකකට මෙතන ඉඳලා මේක ඔපරේට් කරන්න හැකියාව තියෙනවා. තව ක්‍රමයක් තමයි දැන් ඔයගලන්ට දැන් මේ වගේ ලිෆ්ට් එක හිර වෙලා තියෙන වෙලාවක මේ වගේ එළියෙන් දොර විවෘත කරලා බලනවා. එතකොට මේ දොර සාමාන්‍යයෙන් නිකන් විවෘත කරන්න බෑ. මේකට ඉමර්ජන්සි වෙනම කී එකක් තියෙනවා. දැන් ඔයගලන්ට පේනවා මේ ලිෆ්ට් එකේ උඩ දැන් මේ දොර තියෙන තැන උඩ මෙන්න මේ වගේ කී හෝල් එකක් තියෙනවා. මෙන්න මෙතනට තමයි යතුරු දාලා දොර විවෘත කරන්න පුළුවන් මැනුවල්. එතකොට විවෘත කරලා බලලා මේ ලිෆ්ට් එක තියෙන තැන බලා ගන්න පුළුවන් කොහෙද හිර වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ එතන ළඟ ෆ්ලෝ එක ඊට පල්ලෙහා වගේ ෆ්ලෝ එක තියෙනවා නම් මෙතන ඉඳලා ලිෆ්ට් එකේ මේ টොප් එකට ලිෆ්ට් එකේ උඩට ගිහිල්ලා උඩට ගියාට පස්සේ මෙන්න මේ ආකාරයට මේ උඩ තියෙනවා මෙන්න මේ වගේ කන්ට්‍රෝල් පැනල් එකක්. එතකොට මේ කන්ට්‍රෝල් පැනල් එකෙන් පුළුවන් මේක මැනුවල් කන්ට්‍රෝල් කරන්න. ඒ කියන්නේ මේකේ මේ තියෙන මේ කන්ට්‍රෝල් පැනල් එක මේ බටන් එකෙන් පුළුවන් මේකේ ඉන්ෆෙක්ෂන් නෝමල් සිලෙක්ට් කරන්න පුළුවන් දෙපැත්තටම. එතකොට මේක ඉන්ෆෙක්ෂන් කියන පැත්තට දාගත්තාට පස්සේ මේ ලිෆ්ට් එක මෙතනින් තමයි ඔපරේට් කරන්න පුළුවන්. ලිෆ්ට් එක ඇතුලෙන් එතකොට මොනවා එබුවත් මේක වැඩ කරන්නේ නැහැ. එතකොට මේක උඩ ඉඳලා අපිට පුළුවන් මේ තියෙන මෙතන බටන් තුනක් තියෙනවා. එතකොට මේ බටන් තුනෙන් උඩටයි පල්ලෙහාටයි මේ ඕන තැනකට මේක මැනුවල් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට ඒ වගේ හිර වෙලා තියෙනවා නම් මොකක් හරි අවස්ථාවකදී මේ වගේ ලිෆ්ට් එකේ මේ උඩට නැගලා টොප් එකට නැගලා টොප් එකේ තියෙන මේ කන්ට්‍රෝල් පැනල් එකෙන් මේ ලිෆ්ට් එක කැමති ෆ්ලෝ එකකට ගෙනහින් නවත්ත ගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් අපි බලමු සාමාන්‍යයෙන් මේ ලිෆ්ට් එකක් කොහොමද ඇතුලේ මේක ඇසෙම්බල් කරලා තියෙන්නේ කියලා. දැන් ඕගොල්ලන්ට පේනවා මේ ලිෆ්ට් එකේ ඇතුලේ ගමන් කරන මේ වෝල් එක තමයි මේ තියෙන්නේ. එතකොට මේ වෝල් එක ඇතුලේ තමයි මේ ලිෆ්ට් කාර් එක දුවන්නේ. එතකොට මේ කොටස සාමාන්‍ය ඕගොල්ලෝ ලිෆ්ට් එකේ ගමන් කරද්දී ඕගොල්ලන්ට මේක පේන්නේ නැහැ. මේක අභ්‍යන්තරේ තියෙන කොටස.
එතකොට මේක ඇතුලේ තමයි මේ ලිෆ්ට් එකේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ. එතකොට මේ ලිෆ්ට් එක සම්පූර්ණයෙන්ම ගමන් කරන්නේ මෙන්න මේ දෙපැත්තේ අල්ලලා තියෙනවා යකඩ ටී චැනල් දෙකක්. මේ ටී චැනල් දෙකේ තමයි චැනල් දෙක මැදි කරලා තමයි මේ ලිෆ්ට් කායක සම්බන්ධ කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ කේබල් ටික සම්බන්ධ කරලා තියෙනවා මේ ෆ්ලෝ එකේ උඩම තට්ටුවේ තියෙන්නේ මේ ලිෆ්ට් එකේ මෝටර් එහෙම සවි කරලා තියෙන මැෂින් රූම් එක. එතකොට මේ මැෂින් රූම් එක දක්වා මේ කේබල් ටික මේම උඩට ගමන් කරලා තියෙන්නේ. මේ කේබල් වල ඉන්ඩ් එක මේ මැෂින් රූම් එකේ උඩ තමයි එල්ලලා තියෙන්නේ. ඉතින් මේ කේබල් ගත්තොත් එහෙම මේ කේබලේ සාමාන්‍යයෙන් රින් එක වගේම නෙමෙයි තියෙන්නේ. දැන් ඕගොල්ලන්ට හිතෙන්නේ මේක රින් එක වගේ ගමන් කරනවා ඇති කියලා. නමුත් එහෙම නෙමෙයි තියෙන්නේ. මේක නිකන් අර අපි කඹයක් වගේ තමයි මේක තියෙන්නේ. එතකොට එක පැත්තක් මැෂින් රූම් එකේ උඩ එල්ලලා තියෙනවා. ඊට පස්සේ ඒකේ අනිත් පොට යට පොට අරගෙන උඩ තියෙන මෝටරේ උඩින් දාලා ඊට පස්සේ ඒ කොටස පල්ලෙහාට අරගෙන දැන් මේ ලිෆ්ට් කාර් එකේ මේ උඩ තට්ටුවේ තියෙනවා මේ ඔයගලන්ට පේන මේ කහපාට මේක මේ කවර් එකකින් වහලා තියෙන්නේ මේක ඇතුලේ තියෙන්නේ ලොකු බෙල්ට් එක දුවන්න පුළුවන් ලොකු රෝලක් තියෙන රෝදයක් තියෙන්නේ කැරගෙන රෝදයක්. එතකොට මේක ඇතුලෙන් මේ කේබල් ටික අරගෙන ආයි මේ තියෙන එක පැත්තකින් දාලා අනිත් පැත්තෙන් අරගෙන ඊට පස්සේ ඒ ඉන්ඩ් එක ආයි උඩ තියෙනවා අර මං කිව්වේ අර යකඩ පුෂ්ඨයක් තියෙනවා කියලා බර ලිෆ්ට් එකට සාපේක්ෂව බර තියෙන යකඩ පුෂ්ඨේ අනිත් මේ පැත්තේ උඩින් අරගෙන ඒ යකඩ පුෂ්ඨේ තමයි මේක එල්ලලා තියෙන්නේ. එතකොට ඒ ආකාරයට තමයි මේක සම්බන්ධ කරලා තියෙන මේ බෙල්ට් එක. ඉතින් මේක බෙල්ට් දාලා දුවන ලිෆ්ට් වලයි කේබල් පාවිච්චි කරන ලිෆ්ට් වලයි දෙකේම එකම විදිහට තමයි මේ ටික සම්බන්ධ කරලා තියෙන්නේ. මේ ආකාරයට තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. ඉතින් ඕගලන්ට පේනවා දැන් මේ ලිෆ්ට් එක මේ උඩට අපි දැන් මේ ලිෆ්ට් එකේ උඩ টොප් එකේ ඉඳලා තමයි මේ ඕගලන්ට මේ ලිෆ්ට් එක ගමන් කරලා පෙන්නන්නේ. මේ තියෙන්නේ දැන් ලිෆ්ට් එක අපි මැනුවල් උඩට ගෙනියනකොට මේ රේලින් දිගේ මේක ගමන් කරන විදිහ. සාමාන්‍යයෙන් මේ දර්ශනයක් ඕගලන්ට සාමාන්‍ය ලිෆ්ට් එක ඇතුලේ ගමන් කරද්දි කොහොමත් මේ වගේ ගමන් කරන විදිය බලා ගන්න බෑ. එතකොට දැන් ඕගලන්ට පේනවා දැන් මේ රේලින් දෙකේ මෙහෙම ගමන් කරනවා. ගමන් කරද්දි මේ රේලින් එක යට මේ තින්නේ ප්ලාස්ටික් බොක්ස් දෙකක් තියෙනවා දෙපැත්තේ. මේ බොක්ස් දෙකට ඔයිල් දාන්න ඕනේ. එතකොට මේ ඔයිල් දැම්මට පස්සේ මේ ඔයිල් තමයි මේ රේලින් එකේ දිගටම ගෑවි තමයි යන්නේ. ඒ මොකද එතකොට ගෙවීම අඩුයි. පහසුවෙන් මේ ලිෆ්ට් එක චලනය කරන්න හැකියාව තියෙනවා මේ ඔයිල් ගෑවිලා තියෙන නිසා මේ රේලින් එකේ. එතකොට මේ ලිෆ්ට් සර්විස් කරන කට්ටිය සාමාන්‍යයෙන් මාසෙකට දෙකකට සැරයක් මේවා චෙක් කරනවා මේ ඔයිල් මට්ටම මේ අඩු වෙලා තියෙනවද මේවට ඔයිල් නැවත අලුතෙන් පුරවන්න ඕන. ඔව් මං හිතනවා දැන් ඕගොල්ලන්ට ලිෆ්ට් එකේ අභ්‍යන්තර මේක ගමන් කරන විදිය යම්කිසි වැටහීමක් ඕගොල්ලන්ට ලැබෙන්නේ නැති කියලා. දැන් අපි බලමු මේ ලිෆ්ට් මැෂින් රූම් එකක් ඇතුලේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා. ඔව් මේ තියෙන්නේ ලිෆ්ට් මැෂින් රූම් එකක් ඇතුලේ මේ තියෙන්නේ ලිෆ්ට් එකේ සම්බන්ධ කරලා තියෙන මේ මෝටරේ. මේ මෝටරේ වැඩ කරන විදිය තමයි මේ පෙන්වන්නේ. එතකොට මේ මෝටරේට තමයි මේ විශාල පුලිය සම්බන්ධ කරලා මේකේ තමයි කේබල් ටික සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට දැන් මේ ලිෆ්ට් එක ෆ්ලෝ එකෙන් ෆ්ලෝ එකට ඇත්තටම නවත්ත ගන්නේ මේ පුලියේ දෙපැත්තේ ඔයගොල්ලන්ට පේනවා මේකේ ලයිනර් දෙකක් සම්බන්ධ කරලා තියෙනවා. මේ ලයිනර් දෙක මේ හේතු කරලා බ්‍රේක් කරනවා. සාමාන්‍යයෙන් වාහනයක් බ්‍රේක් කරන විදිහට තමයි මේකෙත් තියෙන්නේ. එතකොට මේ ලයිනර් දෙකෙන් තමයි මේ ලිෆ්ට් එකේ ෆ්ලෝ එකෙන් ෆ්ලෝ එකට නවත්ත ගන්න. එතකොට මේ ෆ්ලෝ එකෙන් ෆ්ලෝ එකට නවත්තන්න මේ සිග්නල් එක දෙන්නේ ලිෆ්ට් කාර් එකේ උඩ කොටසේ. මේ තියෙන්නේ දැන් ලිෆ්ට් කාර් එකේ උඩ කොටසේ මෙන්න මේ පැත්තේ තියෙන IR සෙන්සරයක්. මෙන්න මේ සෙන්සරෙන් තමයි මේ සිග්නල් එක දෙන්නේ ෆ්ලෝ එකෙන් ෆ්ලෝ එකට. එතකොට මේ ෆ්ලෝ එකෙන් ෆ්ලෝ එක දැන් ඔයගලන්ට පේනවා මෙන්න මෙතන රේලින් එක දිගේ යනකොට දැන් මේ හැම ෆ්ලෝ එකකම මෙන්න මේ වගේ තහඩු බොක්ස් එකක් සවි කරලා තියෙනවා. එතකොට මේ තහඩු බොක්ස් එක ෆ්ලෝ එකෙන් ෆ්ලෝ එකට තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට මේ IR සෙන්සර් එක මේ තහඩු බොක්ස් එක හරහා ගමන් කරනකොට එතකොට මේකේ ඇත්තටම ලේසර් ඔයගලන්ට පේන ලේසර් එළියක් වගේ පේනවා මේ සෙන්සර් එක. එතකොට මේ සෙන්සර් එකේ ආලෝකය විහිදිලා තියෙන දුර බලනවා. එතකොට ඒ දුර අනුව එකපාරට මේ ෆ්ලෝ එකේ
සම්බන්ධ කරලා තියෙන මේ බොක්ස් එක යකඩ බොක්ස් එක අතරින් මේ එළිය ගමන් කරද්දි එකපාරට ආලෝකේ විහිදලා තියෙන දුර අඩු වෙනවා. අඩු වෙච්ච ගමන්ම එයා දැනගන්නවා මේ සෙන්සරෙන් සිග්නල් එකක් දෙනවා මෙතන ෆ්ලෝ එකක් තමයි කියලා. ඒ ෆ්ලෝ එක තියෙන තැනදී තමයි මේ සිග්නල් එක කට් වෙන්නේ එකපාරට. මේ ආලෝකය එකපාරට කට් කරනවා. අර බොක්ස් එකෙන් තමයි මේක කට් වෙන්නේ. එතකොට එහෙම කට් වුණාට පස්සේ එයා දන්නවා මෙතන ෆ්ලෝ එකක් කියලා. එතකොට එයා කන්ට්‍රෝල් පැනල් එකට සිග්නල් එකක් දෙනවා මෙතන ෆ්ලෝ එකක් කියලා. ඒ ආකාරයට තමයි දැන් ඔයගොල්ලෝ ගමන් කරනකොට දැන් ඔයගොල්ලෝ ගමන් කරන ෆ්ලෝ එක ඔයගොල්ලෝ නම්බරේ ගහලා තියෙනවා නම් ඒ නම්බරේ තියෙන තැනදී හරියටම සෙන්සර් එකෙන් ගණනය කරගෙන යනවා. ඒ ගණනය කරන් ගිහිල්ලා ඒ අදාළ තැනදී හරියටම සිග්නල් එක දෙනවා කන්ට්‍රෝල් පැනල් එකට මෙතන ෆ්ලෝ එක කියලා. එතකොට දැන් එකපාරටම මේ ලිෆ්ට් එක නවත්ත ගන්න බැරි නිසා තමයි මේ බොක්ස් එක ටිකක් උසට මේක ටිකක් තියෙන්නේ. ඒ මොකද මේකේ මුලින්ම එකපාරටම සෙන්සර් එක කට් වෙච්ච ගමන්ම සාමාන්‍යයෙන් තප්පර ගාණක් මේකේ ඩිලේ එකක් තියලා තමයි මේ සෙන්සරේ තියෙන්නේ. එතකොට ඒ ඩිලේ එක තියලා තියෙන එකපාරටම ලිෆ්ට් එක එකපාරටම සෙන්සරේ සිග්නල් එකක් දීලා එකපාරටම නැවැත්තුවොත් ලිෆ්ට් එකේ ලොකු ඝර්ෂණයක් ඇති වෙන්න පුළුවන් හෙල්ලෙනවා. එතකොට යන මගීන්ටත් ඒක අපහසුතාවයක්. ඒක නිසා තමයි මේ තහඩුව සාමාන්‍යයෙන් අඩි 2ක් විතර උසට මේ සවි කරලා තියෙනවා. මේ තහඩුව මුලදී එකපාරටම මේ සෙන්සරේ කට් වෙනකොටම ඔන්න කන්ට්‍රෝල් පැනල් එකට සිග්නල් එක දෙනවා. දැන් මෙන්න ෆ්ලෝ එකට ළඟා වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ඒ අණුව ටක් ගාලා උඩ කන්ට්‍රෝල් පැනල් එකෙන් මේක හිමින් සැරේ ෆ්ලෝ එක උඩට ගෙනහිල්ලා හිමින් සැරේ බ්‍රේක් කරලා නවත්තනවා. එතකොට ගමන් කරන මගීන්ට ඒක අපහසුතාවයකින් තොරව මේ ලිෆ්ට් එක නැවතිනවා තේරෙනවා. අනිත් එක තමයි ඕගොල්ලෝ ලිෆ්ට් එකක ගමන් කරනවා නම් පළවෙනියටම සැලකිලිමත් වෙන්න ඕනේ ලිෆ්ට් එකේ ගහලා තියෙනවා මේ පටවන්න පුළුවන් බර කොච්චරද කියලා. එතකොට මේ බරට වැඩිය ඕගොල්ලෝ කොහෙත්ම පටවන්න හොඳ නැහැ. දැන් අපි වැඩි මගින් පිරිසක් දැන් ලිෆ්ට් එකේ ගහලා තියෙනවා නම් කිලෝ 1000යි කියලා හරි 1500යි ඒ වගේ ගහලා තියෙනවා. එතකොට අපි ඊට වැඩිය විශාල බරක් මේකට පටවපු ගමන් මේ ලිෆ්ට් එකේ ඩිස්ප්ලේ එකේ ඒකේ වර්නින් එක පෙන්නනවා. එක්ක ෆුල් කියලා හරි මොකක් හරි එලාම් එකක් වැදිලා හරි මේකේ බර වැඩි කියලා පෙන්නනවා. එතකොට එහෙම තීද්දිත් ඔයගොල්ලෝ දැන් බර පටවලම මේක යන්න try කරනවා නම් එකපාරට ලිෆ්ට් එක කන්ට්‍රෝල් පැනල් එකෙන් සිග්නල් එකක් එලා ලිෆ්ට් එක තැනම හිර වෙනවා. ඒතකොට ලිෆ්ට් එක ගමන් කරන්නේ නැහැ. එතකොට එහෙම අවස්ථාවක් ආවොත් එහෙම ලිෆ්ට් එක හිර වෙන්න පුළුවන්. එතකොට ලිෆ්ට් එක හිර වුණාට පස්සේ මේක ඔටෝමැටිකල් පෙලක් වෙලාවට හරියන්න පුළුවන්. නැත්තම් එහෙම මැනුවල්ම කවුරු හරි මේ මැෂින් රූම් එකට ගිහිල්ලා මේක රීසෙට් කරලා මේක ආයි යථා තත්ත්වයටපත් කරගන්න ඕන. ඉතින් එහෙම අවස්ථාවක් ආවොත් ඔයගොල්ලෝ ලිෆ්ට් එකේ ඇතුලේ හිර වෙලා ඉන්න වෙනවා ඒගොල්ලෝ මේක හදනකම්. ඒක නිසා කොයිම අවස්ථාවකදීවත් මේ ලිෆ්ට් එකේ ගහලා තියෙන බරට වැඩිය බර පටවන්න එපා කොයි වෙලාවකවත්. ඒ වගේ බර වැඩි කියලා මේකේ ඩිස්ප්ලේ එකේ වර්නින් එකක් හරි එලාම් එකක් හරි වදිනවා නම් ඕගොල්ලෝ ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඊට පස්සේ අනිවාර්යයෙන්ම මේ බර අඩු කරන්න ඕනේ. නැත්තම් බැරි වෙලා හරි ඕගොල්ලෝ දැන් සාමාන්‍යයෙන් හැම බිල්ඩින් එකකම මේ ලිෆ්ට් මේන්ටේන් කරන්න කට්ටිය නැහැ. කට්ටිය අඩුයි පෙලක් වෙලාවට. සමහර බිල්ඩින් වල එහෙම මේන්ටේන් කරන්න ඉන්න කෙනාට මේ ලිෆ්ට් මේන්ටේන් කරන්න තේරෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ පිටින් ගෙන්නලා තමයි මේ ලිෆ්ට් අලුත් වැඩියා කරන්නේ. ඉතින් ඒ වගේ ලිෆ්ට් එකක ඕගොල්ලෝ ගමන් කරද්දි මේ වගේ දෙයක් සිද්ධ වෙලා මේ ලිෆ්ට් එක හිර වුණොත් එහෙම ඉතින් ඕගොල්ලන්ට සමහර වෙලාවට මේක උස්ම ගන්න බැරුව සෑහෙන වෙලාවක් හිටියොත් උස්ම ගන්න බැරුව මැරෙන්න උනත් පුළුවන්. සාමාන්‍ය මේකේ උඩ ෆෑන් සවි කරලා තියෙනවා. නමුත් සමහර ලිෆ්ට් වල ඒ ෆෑන්වත් හරියාකාර වැඩ කරන්නේ නැති ලිෆ්ට් තියෙනවා. ඔය පරණ ලිෆ්ට්. ඉතින් ඒ වගේ ලිෆ්ට් එකක් ඔය වගේ වෙලා හිර වුණොත් එහෙම ඔයගොල්ලන්ට ඒ වගේ අනතුරක් වෙන්න පුළුවන්. හුස්ම ගැනීම අවස්ථාවකට ලක් වෙන්න උනත් පුළුවන්. අනිත් එක තමයි දැන් ඕගොල්ලෝ බැරි වෙලා හරි ඒ වගේ ලිෆ්ට් එකේ ගමන් කරද්දි මේ ලිෆ්ට් එක හිර වුණා නම් හරි ලිෆ්ට් එකේ මොනවා හරි දෝෂයක් වුණොත් එහෙම ඕගොල්ලන්ට කරන්න තියෙන පළවෙනිම දේ තමයි මේ ඕනම ලිෆ්ට් එකක මේ වගේ ඉමර්ජන්සි බෙල් එකක් තියෙනවා මේ වගේ බටන් එකක් සම්බන්ධ කරලා ඉමර්ජන්සි කියලා. එතකොට ඕගොල්ලන්ට තියෙන මේ බෙල් එක ප්‍රෙස් කරන්න. ප්‍රෙස් කරගෙන හිටියට පස්සේ මේකෙන් එලාම් එකක් වදිනවා. ඒක කන්ට්‍රෝල් රූම් එකට ඇහෙනවා. එතකොට කවුරු හරි ඉතින් බලනවා මේ බෙල් එක ගහනකොට මේ ලිෆ්ට් එක අනිවාර්යයෙන් මොකක් හරි වෙලා තමයි මේ බෙල් එක ගහන්නේ කියලා. ඉතින් ඕගොල්ලන්ට ඒ වගේ අවස්ථාවක් පළවෙනියට මුණුත් කරන්න ඕනේ. අනිවාර්යයෙන් පළවෙනියට මේ බෙල් එක නාද කරන්න ඕනේ. නාද කරලා මෙතනින් පුළුවන් ඕගොල්ලන්ට ඒ කන්ට්‍රෝල් රූම් එකට කෝල් එකක් දීලා ඕගොල්ලෝ ලිෆ්ට් එකේ හිර වෙලා ඉන්නවා නම් ඒ ගැන දැනුවත් කරන්න ඒ ඉන්න කාර්ය මණ්ඩලයට. ඉතින් මං හිතනවා එහෙනම් ඕගොල්ලෝ මේ වීඩියෝ එකෙන්
මොනවා හරි ඔයගොල්ලන්ට දෙයක් ඉගෙන ගන්න නැති කියලා නොදන්න දෙයක් මොනවා හරි. ඉතින් මේ මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් ඔයගොල්ලෝ මේක ෂෙයා කරන්න, ලයික් කරන්න, මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. මගේ අලුත් වීඩියෝ බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ඔයගොල්ලන්ට මේ වගේ අලුත් තව වීඩියෝකින් එනකම් ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක්.